ධර්මානුශාසනාව වැඩමවා හිඳින ගෞරවනීය දේශකයන්න් වහන්සේ බත්තරමුල්ල පන්නිපිටිය පාරේ සිරි සුදස්සනාරාම සදහම් සෙනසුනේහි ප්‍රධාන අනුශාසක පූජ්‍යපාද ආචාර්ය මිරිස්සේ ධම්මික ස්වාමින් වහන්සේ ධර්මදේශනාවේ දායකත්වයෙන් කටයුතු කරනවා බෙන්තොට දෝපේ එම්.ඩී. කීර්තිකුමාර මහත්මයා, එම්.ඒ. රසිකා ලක්මාලී මහත්මිය ප්‍රධාන පිරිස සමග පානදුර බණ්ඩාරනායක මාවත W. සුජාතාද සිල්වා මහත්මිය ප්‍රධාන පවුලේ සියලු දෙනා. සදහැවතුනි, ධර්ම ශ්‍රවණය සඳහා තිසරණ සහිත පංචශීලය සමාදන් වීමට අපි නමස්කාරය කියමු. අවසරයි ස්වාමින් වහන්සේ. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තිසරණ ගමනං සම්පුන්නං ආමබන්තේ පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නා දානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අපමාදේන සම්පාදේත. ආමබන්තේ සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං. ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා
ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සංයෝජනීයේසු භික්ඛවේ ධම්මේසු අස්සාදානුපස්සිනෝ විහරතෝ මනාම රූපස්ස අවක්ඛන්ති හෝති. තුනරුවන් සතු අනන්ත අසිරිමත් වූ ගුණානුභාවයෙන් ධර්මාභිලාෂී පින්වත් වූ ඔබ හැම දිනම කයින්ද මනසින්ද සුවපත්ව සිතින් සැනසිලිමත් වේවායි පළමු කොට ඊ타මත් කරුණාවෙන් අදිෂ්ඨාන කරනවා ප්‍රාර්ථනා කරනවා. පින්වත් වූ ඔබගේ ජීවිතයේ මෙතෙක් සිදු කරන ලද දාන සීල භාවනා සීල සමාධි ප්‍රඥා ත්‍රිශික්ෂා මේ ගුණයෝ කුමන හේතුවක් නිසාවත් පදුට්ට චිත්ත එනම් දූෂ්‍ය වූ සිතකින් ධර්ම මාර්ගයෙන් බැහැරවෙන්ට ඉඩක් නොතබාම උතුම් ශ්‍රී සද්ධර්මයේ තුල හැකිතාක් දුරට සිත පවත්වාගෙන ධර්මයෙන් සැනසෙමු. අනන්ත සංසාර ගමනේ අප්‍රමාණ කාලයක් වැඩිපුරම නරක තිරිසන් പ്രേතසුර නම් වූ සතර පායේ උපත ලැබලා මේ දුර්ලභව ලද මනුස්ස ජීවිතය ඊටාම උතුම් අවස්ථාවක්. අෂ්ට දුෂ්ටක්ෂණයන්ගෙන් අත් මිදිලා ක්ෂණ සම්පත්තිය නම් වූ උත්තරීතර අවස්ථාව අපට ලැබිලා තිබෙනවා, මුණ ගැහිලා තිබෙනවා. දුර්ලභ වූ මනුස්ස ජීවිතය ලබනකොට අති දුර්ලභ වූ සම්මා සම්බුද්ධ ශාසනය මුණ ගැසිලා තියෙනවා. ඒ නිසා මේ උතුම් සම්බුදු සසුනින් ප්‍රයෝජනයක් ගමු. ආරබත නික්කමත යුඤ්ජත බුද්ධ ශාසනේ දුනාත මච්චනෝ සේනං නලාගාරං වකුංජරෝ. හරියට හස්ති රාජයෙක් පහසුවෙන්ම බටදඬු වලින් නිමා කරන ලද ගෙයක් කඩා බිඳ දමන්නාසේ මේ උතුම් සම්බුද්ධ ශාසනය තුල නැගී හිටින්න ආරම්භ කරන්න. ධර්ම විනය පිහිටා ආරම්භ කරන්න. එහි වැඩ වඩන්න. සිත පවත්වා ගන්න. සම්මත ලෝකයේ තුල සත්පුද්ගල සංඥාවෙන් මම මගේ කියලා පැවැත්වුවත් පරමාර්ථ ධර්මයට අනුව මම හෝ මගේ හෝ මගේ වසඟේ පවත්නා කිසිවෙක් හෝ කිසිවක් නොවන බව ගැඹුරු අදහසකින් දකින්න. විඳීමක් තිබුණත් විඳින්නෙක් නැත. දැක්මක් තිබුණත් දකින්නෙක් නැත. දැනීමක් තිබුණත් දැනගන්නෙක් නැත. මේ ආදී වශයෙන් මේ ගැඹුරු දහමට ඔබේ සිත අරමුණු කළ යුතු වෙනවා. තවත් ආකාරයකින් සඳහන් කළොත් දිත්තේ දිට්ඨ මත්තං භවිස්සති, සුතේ සුත මත්තං භවිස්සති, මුතේ මුත මත්තං භවිස්සති, විඤ්ඤාතේ විඤ්ඤාත මත්තං භවිස්සති. දුටු දේ දුටු දෙයක් පමණයි, ඇසුණු දේ ඇසුණු දෙයක් පමණයි, දැනුණු දේ දැනුණු දෙයක් පමණයි, හිතපු දේ හිතපු දෙයක් පමණයි. සම්මුතිය තුල මේ භෞතික ලෝකය හෝ ඇසට රූප කණ්ඨ ශබ්ද වශයෙන් ආධ්‍යාත්මික ලෝකය නම් වූ තමන්ගේ මනස මුල් කරගත් මේ චිත්ත චෛතසිකත් හේතුන් ප්‍රත්‍ය කරගෙන සකස් වෙලා හේතුන්ගෙම විසිර යාමින් ඒ සියල්ල නැතිව යන බව, උපාද ඨිති භංග හට අරගෙන බිඳී නැතිව යන බව, සබ්බේ සංඛාරා අනිච්චා සියලු සංස්කාර ධර්මියෝ අනිත්‍යයි. සබ්බේ සංඛාරා දුක්ඛා සියලු සංස්කාර ධර්මියෝ දුකයි. සබ්බේ ධම්මා අනාත්තා සියලු ධර්මතාවයෝ අනාත්තයි. කිසිවක් ස්ථිර හෝ නිට්ටයව දිගින් දිගට අප කැමති පරිදි පවත්නේ නැත.
සියලු සංස්කාර ධර්මයෝ අනිච්ච දුක්ඛ අනාත්ම වූ තිලක්ෂණ ධර්මයට යටත්ය මේ නිවන අරමුණු කරගත් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයට උපකාර වන ඒ ධර්මතාවයේ සිත්ති දරා ගන්න. ගත වෙන හැම මොහොතක්ම චිත්තක්ෂණයක්ම ඔබට වැටහෙන අයුරින් නම් හැම ආස්වාස ප්‍රස්වාසයක්ම ජීවත් වෙන තිබෙන කාලය අඩු වෙගෙන යනවා. සම්මතයේ පැවතුනත් 100ක් ආයු කියලා හොසල්පයක් වැඩි වුණත් හැම අයෙකුටම 100ක් ආයු නොවන බව ඊටාම පැහැදිලි. මෞකුසේ පිළිසිඳගත් මොහොතේ පටන්ද වැඩෙන කාලය මෙලවට බිහි වෙන මොහොතද ඉන් අනතුරුව ජීවත් වෙන තිබෙනවා කියන 100ක් ස්වල්පයක් වැඩි වුණත් ඕනම මොහොතක් අවසන් මොහොත විය හැකි බව මේ සිතට ධාරණය කරගෙන පවත්වා ගත යුතුය. එවිට හඬන්න වැළපෙන්න ලෞකික ලෝකයේ තුල අකර්මණ්‍ය වෙන්න නොව සීලය හා හැදුණුකම ගුණවත්කම ඔස්සේ ඔබ බෙහෙවින් ගෘහස්ත ජීවිතවල ඉගෙනීම රැකියාව ඔබේ අභිමත පරිදි විවාහයේ දරුවෝ ගේ දොර යුතුයකම් ඔබේ වචනයෙන් මනුස්සත්වයක් ලෙස හැම අයෙකුටම හැකි අයුරින් උපකාර වෙලා සත්පුරුෂ මිනිසෙක් ලෙස ජීවිතය පාත්තන්ට දකින්න. ඒත් පරම සත්‍ය නම් මම නම් වූ සම්මුතියේ පවත්නා මේ ස්කන්ධ පංචකය. රූප වේදනා සංඥා සංඛාර විඥාන නම් වූ මේ ස්කන්ධ පංචකය. අපි කෙටියෙන් හැඳින්වුව ජීවිතය. අනිච්ච දුක්ඛ අනාත්ම තිලක්ෂණ ධර්මයට යටත්. රූප පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු හතරෙන් සමන්නාගත රූපස්කන්ධය. ඒ තවත් ගැඹුරින් සඳහන් කළොත් පඨවි ආපෝ තේජෝ වායෝ තදගතියේ වැగిරෙන බව උස්නේ වායුව හා ඇස ආදී උපාදාය රූප 24ක් අටවිසි රූප හැටියට දැක්වා. මේ රූපස්කන්ධය වේදනා සැප දුක් මධ්‍යස්ථ විඳින් සංඥා සලකුණු හඳුනා ගැනීම දැන ගැනීම හඳුනා ගැනීම සංඥා සංඛාර සකස් කිරීම මේ ලෝක ජීවත් වෙනවා කිව්වේ අරමුණු හදා ගැනීම සකස් කිරීම ඇසින් රූපය කනින් ශබ්දය නාසයෙන් ආග්‍රහණය දිවෙන් රස කයින් ස්පර්ශ මනසින් සිතුවිලි වශයෙන් ස්පර්ශ කළ හැකි හෝ අතින් ඕ සිතින් ධාරණය කළ හැකි මේ සියල්ලම අපි හිතින් සකස් කරගන්නා වූ අරමුණුයි. මේවා තමයි ප්‍රිය අරමුණු වල ඇලිලා ලෝභයත් අකමැති අරමුණු වල ගැටිලා ද්වේෂය සකස් වෙන්නේ අවසානයේ කර්ම බවට පත් වෙනවා. ඒ අකුසල ශක්තිය. ඒත් කුසල කර්ම බවට පත් කරගන්නත් පුළුවනි. සංස්කාර පුඤ්ඤාභි සංස්කාර අපුඤ්ඤාභි සංස්කාර ආනෙන්ජාභි සංස්කාර හැටියට දැක්වුවා. එතකොට පුඤ්ඤාභි සංස්කාර පිනක් යහපත් ලෙස ලෝභ දෝෂ මොහ සංසිඳව ගත්ත තැන ඒ සකස් කිරීම පුඤ්ඤාභි සංස්කාර. ලෝභ දෝෂ මොහ සකස් වෙමින් අරමුණු සකස් වෙනකොට ආනෙන්ජා අපුඤ්ඤාභි සංස්කාර ධ්‍යාන වැනි කාමාදී අකුසල ධර්ම බලවත් ලෙස යටපත් කරගෙන සංසිඳුණු තැන සකස් වුනේ ඒ ආනෙන්ජාභි සංස්කාර. පින්වත්නි, එහෙමනම් සංස්කාර නම් සිතෙන් සකස් කිරීම අරමුණු අවසානයේ කර්ම. විඥාන නම් ඒ අරමුණු හඳුනා ගැනීම. මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන නම් වූ ස්කන්ධ පංචකය ධර්මයේ උපමා කොට දැක්වුවා. රූපයේ පෙන පිඬුවකි, වේදනාව දිය බිබුලකි, සංඥාව මිරිඟුවකි, සංඛාර අරටුවක් නැති කෙසල් කඳක් බඳුය. විඥානය මායාවකි. මේ අනිච්ච දුක්ඛ අනාත්ම තිලක්ෂණ ධර්මයට යටත් කොට දැක්වූ ස්කන්ධ පංචකය ජීවිතය නිරර්ථක බව පරමාර්ථ වශයෙන් නිරර්ථක බව හිස් බව සාරයක් නැති බව ගැඹුරු අදහසින් පෙන්වුම් කළා. මේ හඬ ඔබේ හිතට දැනෙනකොට ඔබට වැටහුනේ හඬා වැළපෙන ලෞකික ලෝකයක් ගැනද? හැබෑවට මෙහෙම වීතු නැහැ. සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ චිත්තං පඤ්ඤංච භාවය. සීලේ හික්මීම මත පිහිටලා ප්‍රඥාවන්ත මිනිස්සයෝ හිතයි ඒ වගේම ප්‍රඥාවයි වඩනවා. මම ඔබට මුලින් සඳහන් කළා වගේ ලෞකික ලෝකයේ තුල සත්පුරුෂයෙක් වෙලා කල්යාණ මිත්‍ර සම්පත්තියෙන් දෙමව්පියෝ දරුවෝ ස්වාමි භාර්යාව ලෙසින්ම එකවහලක් යටින් ආරම්භ කරලා ඉගෙනීම රැකියාව වෘත්ති විවාහයේ දරුවෝගේ දර යුතුයකම් වශයෙන් දෙමව්පියෝ දරුවෝ ස්වාමි භාර්යාව යහළු හිත මිතුරු ආගන්තුක රටවැසි ලෝවැසි කොතනක නමුත් අපට සියලු ලෝකයාට එකසේ දෑතින් යමක් කොට පිහිට වෙන්න බැරි වුණත් මෛත්‍රිය තුල හැඳුන්වූ සිතින්වත් හදවතින් මෛත්‍රී චින්තාවෙන් ඔබට ගිය සමාධිය ඔස්සේ චේතෝ විමුක්ති කියන
කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන නීවරණ ධර්ම සංසිඳවගෙනම මෛත්‍රී සමාධියට එන්න පුළුවන් නම් ලොවක් සුවපත් වේවා කියලා දුර්ලභව ලබාගත් මනුෂ්‍ය ජීවිතයේ ආධ්‍යාත්මය තුළ තමා ඊටාම සත්පුරුෂයෙක් කියලා හිතවලට දැනෙනවා. එවැනි ලොවක් තුළ මා මේ දේශනාවෙන් ඔබට ආරාධනා කරන්නේ පසුබිම දේශනාවට සකස් කරලා සංයුත්ත නිකායේ අභිසමය සංයුත්තේ අඩංගු නාම රූප සූත්‍ර දේශනාව නිවන අරමුණු කොටම පැහැදිලි කරන්නයි දේශනා කරන්නයි. මේ ජීවිතය ස්කන්ධ පංචකයක්. ස්කන්ධ පංචකයේ නාම රූප ධර්ම. ඒ නාම රූප ධර්ම සම්මුතිය තුළ සත්වයක් පුද්ගලයෙක්. ඒ වගේම සාමුක්ඛංශික හේවත් පරමාර්ථ දේශනාව තුළ අනත්තයි. නিত্য සුඛ ආත්ම වශයෙන් ස්ථිර හෝ සැපයි කියලා සදාකාලිකව ගත හැකි හෝ දිගින් දිගට පාත්නා ආත්මයක් ජීවිතය තුළ හෝ ස්කන්ධ පංචකය තුළ හෝ නාම රූප ධර්ම තුළ හෝ මම තුළ නැහැ. මේ තමයි මූලික වශයෙන් අවබෝධ කරගත යුත්තේ. එහෙමනම් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා සංයෝජනීය ධර්මයන් ආස්වාදය මතින්ම නැවත නැවතත් දකිමින් වාසය කළොත් නාම රූප ධර්මයන්ට බැස ගැනීමක් වෙනවා කියලා. ස්කන්ධ පංචකය මගේය මම වෙමි මගේ වසඟය පවත්වනවා කියලා හිතෙන් දැඩිව ගැනීමකට පුරුදු වෙනවා කියලා. මේ ජීවිතයේ මට ඕන විදියට පාත්ත ගන්න පුළුවන් මේ මමමයි. මම කැමති දේවල් ලබන්න ඕනේ. කැමති දේවල් ලබන්න උත්සාහ කරන ව්‍යායාමයේදී අකමැති දේවල්ට මුහුණ පාන්න වෙනවා. හේතුව කැමති දේවල් දකින්ට භාවිතා කරන චක්ඛායතනේ ඇස. එයත් අනිත්‍යයි. පියවියසත් පඨවි ආපෝ තේජෝ වායෝ ධාතුන්ගෙන් සමන්නාගත නිසා ඇස නොපෙනියයි දුර්වල වෙයි අඳුරක් බැඳී වගේ ඒ වගේම පටලයක් බැඳී වගේ ඇස රිදෙනවා වේදනාවයි මේ සම්මුතියෙහි පියවියස. දහම් ඇස ධම්මචක්කු ආධ්‍යාත්මික ඇස කලු ඉන්ද්‍රියාවේ මැද ඕභාස ස්වභාවයට රූපය සකස් වෙනකොට එහි චක්කුප්පසාදෙන් හඳුනා ගැනීම චක්කු විඥානයේ උපකාරත්වය. ඒ තමයි ධම්මචක්කුණං ආධ්‍යාත්මික ඇසට අපි සංකල්පයකින් ආරාධනා කරන්නේ. එයත් අර චක්කු විඥාණයෙන් ඇසට රූපය සකස් වෙනකොට හඳුනා ගන්නකොට එතන සකස් වෙන්නේ සිතුවිලි සමුදාය. ඒ සිතුවිලි හට අරගෙන බිඳී නැතිව යනවා. මොනතරම් සිතුවිලි සමුදායක් හිතේ හට ගන්නවද නැති වෙලා යනවද? සමහර විටක සාමාන්‍ය හිතකට හිතා ගන්නට බැරි තරම් සිතුවිලි හට අරගෙන බිඳී නැතිව යනවා. උපාද තිතිබංග. හට අරගෙන බිඳී නැතිව යනවා. නැවත නැවතත් හට අරගෙන බිඳී නැතිව යනවා. හිත අරමුණු හොයාගෙන යනවා. ඇලෙනවා, බැඳෙනවා, ගැටෙනවා. නැවත නැවත අරමුණු සකස් කරගන්නවා. ඇලෙනවා, බැඳෙනවා, ගැටෙනවා. ඔබ කියන්නේ විටක සතුටු වුණා. මම කැමති දේවල් හමු වුණා කියලා. ලාභය. කැමති රූප ඇසට. කැමති ශබ්ද කනින්. නාසයෙන් කැමති ආග්‍රහණය. දිවෙන් කැමති රස. කයෙන් කැමති ස්පර්ශ. මනසින් කැමති සිතුවිලි. එහෙත් එතන සැපයි කියලා හිතුවා. නමුත් ඇසත් රූපයත් චක්කු විඥානයත් ස්පර්ශයත් ඔය සැපයි කියපු කැමති අරමුණත් අකමැති කියපු ගැටුණු දුක් අරමුණත් මධ්‍යස්ථ අරමුණත් මේ සියල්ලම නිට්ටය නැහැ. අස්තිරයි. හට අරගෙන බිඳී නැතිව යනවා. ජීවිතේ මොනතරම් සැපයි මමයි මගේ කියලා ගත්ත දේවල් හිතින් තව ස්වල්ප වේලාවකින් ඇයි මට මෙහෙම වුනේ කියලා. මම හිතුවේ නෑ ඒක මේ වගේ දෙයක් වෙයි කියලා. වෙනස් වෙයි කියලා. සැපයි කියා හිතින් ලං කරගත් බොහෝ දේවල් ඇයි මට මෙහෙම වුනේ කියලා හඬන ලෝකයේ මොනතරම් ඉන්නවද? ඇයි අපි හමු වුනේ? මුණ ගැහෙනකොට සතුටු වෙලා මගේ මුළු ලෝකයම දැන් සම්පූර්ණයි කියලා. එහෙත් අනිච්ච දුක්ඛ අනාත්ම තිලක්ෂණ ධර්මයට යටත් රූපස්කන්ධය පමණක් නෙමෙයි. වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ පංචකයම අනිච්ච දුක්ඛ අනාත්ම තිලක්ෂණයට යටත්. උපාදානය කරගත්තොත් දැඩිව ගත්තොත් මගේ මම වෙයි මගේ ආත්මය කියලා ඒ තුලත් අනිත්‍ය ස්වභාවයටපත් වෙනකොට හිත තුල සකස් වෙන්නේ ගැටීමක් ඔස්සේ ශෝකයක් වේදනාවක් දුක්ඛයක් දෝමනසයක් උපායාසයක්. උපායාස නම් බලවත් සිත් ඇවුල්. මෙන්න මේ නිසා ජීවිතයේ අර්ථාර්ථයේ තේරුම් ගන්නවා සම්මත ලෝකයේ තුල සම්මුතියෙන් මම මගේ කියලා පැවැත්මට හැම මොහොතක් පාසාම හට අරගෙන බිඳී නැතිව යනවා. නමුත් සම්මුතිය තුල තිති කියන වචනේ පාවිච්චි කරන්නේ ධර්ම අවබෝධයේ පිණිසයි. ඒ නිසා ඒ සම්මුති පැවැත්ම තුල සැපයයි අරමුණ දැක්කත් එහෙත් ඒ තුලත් වෙනස් වීමක් තිබෙනවා. දුක්ඛ කියන අරමුණ තුල වෙනස් වීම තුල අකමැති චෛතසිකයේ සිතුවිල්ල තමයි ශෝකයේ ඔස්සේ ඔය දුක්ඛ කියන තැනින් දකින්නේ. නමුත් එයත් තෘෂ්ණාවෙන් තෘෂ්ණාව තුල තරහ වමනාපය තියෙනවා.
ඒ තෘෂ්ණාවෙන් උපාදානය කරගත යුතු වෙන්නේ නෑ. ඒ වෙනස් වෙනවා. රෝගී වෙනකොට අකමැති බව හැබෑව. ප්‍රතිකාර කරන්න. එහෙත් සිත සුවපත්ව පාත්ත ගන්න. මේ තමයි කයේ ස්වභාවය. හට අරගෙන බිඳී නැතුව යනවා. නිරෝගී වෙන්න ඕනේ. පෝෂ්‍යදායී ආහාර ලබන්න ඕනේ. නමුත් ගිලන් වීම උරුමයි. සිතින් මේ බව දැකලා භෞතිකව කයට අවශ්‍ය නිරෝගී බවට බේත් කරනවා. අවශ්‍ය නිරෝගී බව දෙනවා. හැබැයි හිත රෝගී කරගත යුතු නැහැ. යථාර්ථයේ අවබෝධය දකිනවා. හටගන්න හැම දෙයක්ම මේ කයත් ඇතුළුව, සිතත් ඇතුළුව. එනම් නාම රූප ධර්ම සියල්ලම ස්කන්ධ පංචකයම අනිත්‍ය දුක්ඛ අනාත්ම තිලක්ෂණ ධර්මයට යටත්ය. මේ තමයි සරල අදහසක් මේ නාම රූප සූත්‍ර දේශනාවෙන් ඔබට පෙන්වු කරන්න උත්සාහ කරන්නේ. පින්වත්නි, ඔබ දකින ජීවිතය කියන වචනේ ඔබ ජීවත් වෙන ඒ අදහස් එක්ක මම කියපු ජීවිතය මගේ ජීවිතය. අපේ දරුවන්ගේ ජීවිතය, නුඹ මම අප ඔබ ආදී වශයෙන් අදහස් කරන්නේ ওই ජීවිතය කියන අදහස. නිවන අරමුණු කරන අදහසේදී තමයි දැන් මේ ස්කන්ධ පංචක කියන වචනේ ගත්තේ. ඒ තමයි කෙටියෙන් බෙදාගත්තේ නාම රූප ධර්ම කියලා. නාමය වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර හැටියට දැක්කුවා. අර වේදනා සංඥා සංඛාර විඥානම කියන අදහස තවත් ආකාරයකින් දැක්කුවා. වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියලා. ඊළඟ රූප කියන වචනයෙන් පඨවි ආපෝ තේජෝ වායෝ කියන හතර දැක්කුවා. ජීවිතය, ස්කන්ධ පංචකය, නාම රූප ධර්ම දැන් අපි දකිනවා. ඒ සම්මතය තුළ ඒ තමයි ඔබ මේ ස්වාමියා බිරිඳ, දරුවෝ, අම්මා තාත්තා හෝ අප්පච්චි, නැන්ද මාමා, ආච්චිසිය ආදී වශයෙන් හා අවිඥානික වස්තුන් ගහකොළ ගේදොර යාන වාහන ආදී වශයෙන් මේ සියල්ලම පින්වත්නි අපි ආත් කරගන්නවා. එක තැනක රූපයට ගන්නවා, තවත් තැනක සවිඥානික වස්තුන් නම් නාම රූප ධර්ම හැටියටම ස්කන්ධ පංචකයක් හැටියටම ගත්තා. දැන් මේ සූත්‍ර දේශනාව තුළ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන පරම පවිත්‍ර ශ්‍රී සද්ධර්ම ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බූපදීපටි නිස්සග්ගෝ තණ්හක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානಂತಿ. මේ ශාන්ත ප්‍රණීත වූ සියලු උපදීන් කෙලෙස් ආශ්‍රව නැති කළා. සියලු උපදීන්ගෙන් බැහැර වෙලා සියලු සංස්කාර ධර්මයෝ අනිත්‍ය දුක්ඛ අනාත්ම තිලක්ෂණ ධර්මයට යටත් කොට දකිනකොට ඒ තෘෂ්ණාව ෂය වෙන්න ඕනේ. තණ්හා මමය මාගේ කියන දිට්ඨිය ඇති කරගන්නවා. ස්කන්ධ පංචකේ ඇති කරගත්තොත් සක්කාය දිට්ඨිය වෙනවා. සමස්තයක් ලෙස සියලු සංස්කාර ධර්මයන් මගේ මම මේ මගේ ආත්මය කියන තැනින් අදහසින් සිතට පවත්වා ගත්තොත් ඒ තණ්හා වචනයෙන් ගත්තා. එහෙමනම් තණ්හා කය ෂය කරනවා. ඒ වෙනුවෙන් විරාගයට එනවා. රාගයෙන් බැහැර වෙන තැන විරාගය. ඔබ දෙමෝපියෝ දරුවෝ ස්වාමියා බිරිඳ සොහිරු සොහිරියන් ආදී වශයෙන් සම්මතය තුළ මම මගේ කියලා පැවැත්තුවා. එහෙත් පරම සත්‍ය වශයෙන් බලන්න මේ අදහස තමන් කියන සත්‍ය පුද්ගල වචනයෙන් ගත සම්මුතිය අනිත්‍ය දුක්ඛ අනාත්ම තිලක්ෂණ ධර්මයට යටත් නම් සම්මුතියට මේ ජීවිතය මගේ වුණාට පරමාර්ථ වශයෙන් එහෙම ස්ථිර ජීවිතයක් නැහැ. සම්මුතියට මම වුණාට මගේ වුණාට පරමාර්ථ වශයෙන් මම හෝ මගේ කියා කිසිවක් නැහැ. පසුගිය අවුරුදු දෙකක් තවමත් මුව වැස්මකින් මුවත් නාසයත් වසාගෙන බොහොම පරිස්සමින් ලංවීම කල්පනාවෙන් කවාපුවා නහවා පිරිසිදු කරමින් ගෘහස්ත ජීවිතවල දවසට කීප වතාවක් කැඩපත ළඟ හැඩබලා සිටියත් රසයි කියලා අපමණ දිව සතුටු කරන්නට හැදුවත් ඇස් දෙකෙන් දෙන දේවල් දීපු දේවල් දකින්ට කැමතියි කියලා ඇඳුමේ පැළඳුමේ පටන් ඒ වගේම දේශවන් වලින් හඬ මිහිරී කියලා තව වතාවක් කියන්න සත්පුරුෂල හිතුවත් අම්මා කියන අපච්චි කියන වචනේ දුවේ පුතේ කියන ඒ වදන් වල තිබෙන හැඟීම සත්පුරුෂලස හිතුවත් කනින් දෙන දේ නාසයෙන් ආග්‍රහණ දිවෙන් රස මොනතරම්ද වයස් ප්‍රමාණ අනුව මොනතරම් ආහාර දෙන්න ඇද්ද රසයි කියලා කයින් මොනතරම් නිදාගෙන හාන්සි වෙලා නැගිටලා වාඩි වෙලා රිදෙනකොට දැවෙනකොට පිච්චෙනකොට වගේ දරා ගන්නට බෑ කියලා මොනතරම් සැප දෙන්න හැදුවා සුවපත් වෙන්න මනසින් සිතුවිලි මොනතරම් නගාගෙන මේ මොනවා කළත් එහෙත් මේ ජීවිත ලෙඩ දුක් ඉදිරියේ මොනතරම් අනතුරකද ඉමමේව කායං උද්දම්පාදතලා අදෝකේ සමත්තක තචපරියන්තම් පුරං නානප්පකාර අසුචිනෝ පච්චවෙක්කති පාදාන්තේ පටන් හිස් මුදුන දක්වා ගලපල බැලුවොත්
රෝම කූපයක තරම්වත් හැබැයි අයිතියක් නැති බව ඉතා පැහැදිලි. දැන් මේ ජීවිතය යථා ස්වභාවය වැටහෙනවනේ. දැන් අවසානයේ ඔබේ මතකයේ තබා ගත්තොත් බොහෝ දේශනාවල අපත් මේ අදහස නැවත නැවත සඳහන් කළා. ඒ ස්කන්ධ පංචකය නම් වූ සම්මුති මම. එහෙම දැන් අනිත්‍ය දුක්ඛ අනාත්ම තිලක්කන්ට යටත් මමවත් මගේ නොවේ. මම නොවෙමි. මගේ ආත්මය නොවේ. මගේ වසඟේ මට ඕන විදියට කිසිවක් පවතින්නේ නැහැ. එහෙමනම් මම නොවේ. මම මට අයිති නැතිනම් ඔබ ඔබට අයිති නැතිනම් ඒ දුව වෙන්න පුළුවන්. පුතා වෙන්න පුළුවන්, ස්වාමියා, බිරිඳ, අම්මා, අපච්චි, නැන්ද, මාමා, ආච්චි, සීයා කවුරුන් වුණත් මේ ලෝකේ කොතනක නමුත් මම මට අයිති නැතිනම් නුඹ නුඹට අයිති නැතිනම් මම නුඹේවත් නුඹ මගේවත් අපි අපේවත් නෙමෙයි. නාම රූප සූත්‍ර දේශනාවේ පැහැදිලිව දේශනා කරන එහෙමනම් හේතුන් ප්‍රත්‍ය කරගෙන සකස් වෙන යම් ඵලයක් විපාකයක් වේද ඒ හේතුන්ගේම විසිරාමෙන් ඵලයේ විපාකේ නැති වෙනවා. ස්කන්ධ පංචකයේ රූපස්කන්ධය අපිට මතු පිටින් පෙනෙනවා. පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතුන්ගේ සමන්නාගත රූපය. එයත් ලෙඩවීම දි รา ගෙන යාම ඇස් පේන්නේ නැහැ, කන් ඇහෙන්නේ නැහැ, නැගිට ගන්න බෑ ආදී වශයෙන් හිසේ වේදනාවක්, දතේ වේදනාවක්, කනේ වේදනාවක්, කුසේ වේදනාවක් නොදැනුණු කෙනෙක් පුංචිම දරුවෙකුට කියන්න බැරි වුණාට අනිත් හැම කෙනෙකුටම දැනෙනවා. මේ තමයි යථාර්ථය. වේදනා සංඥා සංඛාර විඥාන කියන නාම ධර්මයන්ගෙන් අනිකුත් ස්කන්ධ ධර්මයන්ගෙන් තේරුම් ගන්නට පුළුවනි. එහෙමනම් හට අරගෙන බිඳින්නේ නැතිව යනව නේද? සම්මුතියක් පමණක් නේද මේ අපි සම්මුතියේ පවසන පැවැත්ම තුළ මේ සකසාගෙන තියෙන්නේ. එහෙමනම් පරම සත්‍ය අමතක කළ යුතු වෙන්නේ නැහනේ. කිසිවක් ස්ථිර නැහැ. සදාකාලික නැහැ. Taman කැමති පරිදි පාත්ත ගන්න බෑ. නිත්‍යයි සුඛයි ආත්මයි කියා කිසිවක් හැබෑවට පරමාර්ථ වශයෙන් නැතේයි සඳහන් කළේ එයමයි. දැන් වැටහෙනවා. මේ ඔබට දැනුමක් තිබෙන දහම. ඒත් පරමාර්ථ වශයෙන් වටහා ගත්තේ නැත්නම් මොනතරම් දැනුමක් තිබුණත් ඔබ යම් තැනක අහනවා. ප්‍රිය අය ඔබ කියන වචනෙන් ආදරණීයන් ජීවිතයෙන් ඈත් වෙනකොට ඈත් වෙන්නේ දුරු පළාතකට දුරු රටකට යාමක්ම නෙවෙයි. ජීවිතේම සමුගන්නකොට කායස බේදා පරං මරණ. පටවියාදී ධාතුන්ගෙන් සකස් වුණු කය විසිරලා ගිහිල්ලා විඥාන ධාතුව බැහැර වුණු තැන අන්න මරුණා එතන මියදුනා කියන තැන ඔබ අහන්න පුළුවන්. ඇයි මට මෙහෙම වුනේ? මම හිතුවේ නෑ අපි මේ තරම් ඉක්මනින් වෙන් වෙයි කියලා. හමු වෙච්ච තැනෙද්දි දැනෙද්දි ඇස් දෙකෙන් දකිනකොට කන් වලින් ඇහෙනකොට මගේ මුළු ලෝකෙම දැන් සම්පූර්ණයි කියලා මම කොච්චර සතුටු වුණාද? ඒ සියල්ල සිහිනයක්ද කියලා අහනවා. පරමාර්ථ ධර්ම වශයෙන් අවබෝධයට ගත්තේ නැද්ද? උඩට ගත් ආස්වාසය ප්‍රස්වාස කරලා නැවත ආස්වාස කරගන්න බැරි වුණොත් මම මගේ කියපු සියල්ල අවසන්. ඒ තමයි පරම සත්‍ය. මොකද්ද තියෙන අපිට අයිතිය? මොනතරම් කවල පොළ සම්මුතිය තුළ හිසේ අත් තබල පොරොන්දුනත් දෙමෝපියෝ දරුවෝ ස්වාමි භාර්යා නුඹ සමග මම ඉන්නවා හැමදාම කියලා. ඒ සම්මුතිය වදන් පෙලක් විනා පරම සත්‍ය නොවන බව ඔය හිත්වලට පුරුදු කොට තබන්න. එහෙම නොවුනොත් මේ ධර්මයේ සඳහන් කරන සංයෝජනීය ධර්මවල අසාදයෙන් පමණක් බලමින් නැවත නැවත මෙනෙහි කරමින් නාම රූප ධර්ම එනම් ස්කන්ධ පංචකයේ ජීවිතය පාත්තන අනුගත වෙන්න ඒට බැස ගන්න උත්සාහ කරනවා. ඒ කොහොමද? ඒ මම මගේමයි. ඒසෝ හමස් මේ තුල මමම ඉන්නවා. ඒසෝ මේ අත්තා මේක මගේ ආත්මයයි. මට ඕන විදියට මේක පාත්තන්න පුළුවන්. එතෙන්දි මොකද වෙන්නේ? ඇස් දෙකෙන් ප්‍රිය අරමුණු හොයාගෙන යනවා. එහෙම ප්‍රිය අරමුණු හොයලා කැමැති අරමුණු වල ඇලෙනවා. එහෙත් ඇලෙන්නේ අනිච්ච දුක්ඛ අනාත්ම තිලක්කයන්ට සම්මුතියෙහි මේ ඇසෙන් අනිච්ච දුක්ඛ අනාත්ම තිලක්කයන්ට යටත් රූපයකට. චක්කු විඥානයේ පවා ඒ හඳුනා ගැනීම පවා සිත්විලි පවා වෙනස් වෙනවා. ලෝකේ හැම දෙයක්ම පණ ඇති පණ නැති සියල්ල හට අරගෙන බිඳී නැතිව යනවා. ඒකට අපි හඳුනනවා සංකත කියලා. තීනිමානි බික්කවේ සංකතස්ස සංකත ලක්ඛනානි කතමානි තීනි උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති තිතස් අඤ්ඤතත්තම් පඤ්ඤායති. මේ සංකත ධර්මයන්ගේ ලක්ෂණ තුනයි. හට අරගෙන බිඳී නැතිව යනවා. මේ ලෝකේ පණ ඇති පණ නැති සියල්ලම සංකතයි සංඛාරයි. එහෙමනම් ඔය ඇසෙන් ප්‍රියයි කියලා අරමුණ ගත්ත නිමිති අනු නිමිති ව්‍යංජන රස වශයෙන් ගත්ත ඒ ලීලාව, ඒ ආකාරය, ඒ සිනහව, ඒ හැඩතල, ඒ අඟපසඟ, ඒ පෙනුම ආදී වශයෙන් නිමිති අනු නිමිති අවිඥානික වස්තු තුලත් වෙන්න පුළුවන්. ගහකොළ ගේදොර යාන වාහන ගේදොර ඇඳුම් පැළඳුම් මම කැමති. ඒක මගේමයි. එයින්තර මට ලොවක් නැහැ කියලා යම් තැනක මුතුමැණික් ඇඳුම් පැළඳුම් ගේදොරට පවා යම් කෙනෙක් බැඳෙන්න පුළුවන්. එහෙත් මේ සියල්ල සංකතයි. හට අරගෙන බිඳී නැතුව යනවා. අනවබෝධයෙන් දැන් මේ සංයෝජනීය ධර්මයකට අසාදය ගත්තා. ඒ තදින් බැඳුනා.
නමුත් මේ සංකත සියල්ලම දැන් හට අරගෙන බිඳී නැතුව යනකොට ඒවා වෙනස් වෙන. ඔබ සැප කියපු දේ හැම දවසකම එහෙම සැප තියෙනවද? හැබෑවටම නැහැ වෙනස් වෙලා. ඒ වෙනස් වෙනවා. මේ සත්‍ය පරම සත්‍ය තේරුම් ගන්න බැරි වුණා අපි කරන්නේ නැවත සැප අලුත් විදියට හොයන පටන් ගන්නවා. දැන් ඔය පෙනුම ඇති. මට දැන් අලුත් පෙනුමක් ඕනේ. ඔය හඬ මට දැන් ඇති අලුත් හඬක්, අලුත් ආග්‍රහණයක්, අලුත් රසයක්, අලුත් ස්පර්ශයක්, අලුත් සිතුවිලි. හරියට වානරයා, ලෝල වානරයා අත්ෙන් ඇත්තට පැනලා කිසිදු ගෙඩියකින් සෑහීමකටපත් නෙවි අපි කියන්නේ සිංහල වදන් පෙළේ ලෑටි ගාලා කඩාබීමට දානවා. අභාවිත හිත් තිබෙන සත්‍යව මිනිස්සුත් හරියට වානරයෙකු හිතක් වගේ කිසිම අරමුණකින් සතුටු වෙන්නේ නැහැ. දෙනකන් හොඳයි. ස්පර්ශ කරනවා ලෑටි ගෑව වගේ නැවතත් දාලා අනිත් අත්තට පයින්නවා, අනිත් අරමුණකට යනවා, තවත් අරමුණක බැඳෙනවා. නමුත් එතන සෑහීමක් නැහැ. ඉතුරු වෙන්නේ අවසානයේ හදාගන්නේ සසර භවය, ඒ ප්‍රතිඵලයේ හැටියට භවපච්චයා ජාති උපත්, ඊළඟට ඒ උපත් ජාතිපච්චයා ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාසා සම්භවಂತಿ. ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස පරිලහ. උපායාස බලවත් සිත්තවුල්, පරිලහ පිච්චෙන දවන ගතිය. මට නිින්ද යන්නේ. මට කුසගින්න දැනෙන්නේ. කවුරු ළඟින් හිටියත් මට තනිකමක් පාළුවක් දැනෙනවා. එහෙම නැත්තම් කාමර කීයක් තිබුණත් මට ඉන්න හිටින්නේ නැහැ මේ වහලයට. මට වෙලාවකට මගේම මනස ව්‍යාකූල වෙලා අසම්මූලං සම්පුජ්ජති අසම්මූලං මුලාවටපත් වෙලා සම්මෝහති මුලාවටපත් වෙලා යායතු මග නොමග කළ යුතු නොකළ යුතු දේවල් මට වැටහෙන්නේ නැහැ. හිස හැරුණු අතේ යන්ට හිතෙනවා කියලා යම් තැනක හිතෙන්න පුළුවන්. අභාවිත හිත් තුළ ස්කන්ධ පංචකය, නාම රූප ධර්ම, ජීවිතය අනිච්ච දුක්ඛ අනාත්ම තිලක්ෂණ ධර්මයට යටත් කොට දැක ගන්න බැරි වුණාම ඇතිවන ඵලය අවසානයේ ඕනම මොහොතක් අවසන් මොහොත වෙන්න පුළුවනි නම් භවාංගවල සකස් වෙච්ච ලෝභ දෝෂ මෝහ අවසානයේ භවාංගවල සකස් වෙන්නේ. රූප කලාපයයි සඳහන් කළොත් චිත්තක්ෂණ 17ක් අරමුණක් ගන්නකොට ඇසට රූප කණ්ඨ ශබ්ද වශයෙන් භවාංග චලන භවාංග ඡේදන පංචද්වාරජන හිත ඇසෙන් රූපය නම් සකස් වෙන්නේ එතන චක්ක විඥාන සම්පටිච්ඡන සම්තීරණ වොත්තපන ජවන්සිත 7 පෝජවන්සිත තදාලම්බන සිත භවාංග. මේක තමයි චිත්තක්ෂණ 17. වේගයෙන්ම දහස් ගණන් චිත්ත වීති හැටියට දැක්වුවා ලක්ෂ ගණන් මේවා අවසානයේ භවාංගවල ගොඩ ගැහෙනවා. හොඳට වඩා නරක නොවේයිද කියලා ගොඩ ගැහෙන්නේ දැන්වත් හිතන්න බැරිද? සැපයි කියලා රාගයෙන්, කාමයෙන්, රතියෙන්, නන්දියෙන්, ලෝභයෙන්, අවිජ්ජාවෙන් දැඩිව ගත්තොත් මේක මගේමයි මමයි ස්ථිරයි කියලා. සම්මුතිය තුළ සීලේ පිහිටල පරමාර්ථ ධර්මයේ අවබෝධයෙන් හටගත්ත සියල්ල නැති වෙනවා. අනිච්ච දුක්ඛ අනාත්ම තිලක්කන්ට යටත් මේ සම්මුතිය පමණයි මේ සැප කියන අරමුණ දරන්නේ. අරටුව තමයි පරම සත්‍ය. හැබැයි පිටපොත්ත තමයි මේ සම්මුතිය තුළ සැප කියලා අරමුණ ජීවත් වෙන්නේ. ප්‍රසන්න වෙන්න, ප්‍රසන්න කිව්වේ සම කළු සුදු දුඹුරු කියන අදහසක් නෙමෙයි. සිත පසන්න චිත්ත වෙනකොට පින් පාටයි වගේ මුහුණෙන් පෙනේ. ඒ ප්‍රසන්න වෙන්න, පිසුදු වෙන්න. ඒ වගේම විනයට ශික්ෂණයට ගරු කරන්න. සිගලවද සූත්‍රයේ සඳහන් කළ දෙමව්පියෝ දරුවෝ සාම්භාරය ආදී යුතුයකම් කරන්න. මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියන සතර බ්‍රහ්ම විහරණ මේවා මිනිස් සිතේ ඇතිවෙන්නා වූ උත්තරීතිය මේවා බ්‍රහ්ම විහරණ හැටියටත් දැක්වුවා. මහා බ්‍රහ්මයා තුල හැටියට බුදුරජාණන් වහන්සේ දවස හැටියට පෙන්눔 කළා. අදටත් සිතේ උත්තරීතර මානසික ගුණාංග පුරුදු කරන්න. සම්මුතිය තුල සැප දැක්කේ එහෙමයි. එය හිතින් දැඩිව ගත්තේ නැහැ, උපාදානය කරන්නේ නැහැ. සියලු සංකතයි මේ සැප කියන අරමුණෙන් සම්මුතිය තුල පරිහරණය කරන්නේ හට අරගෙන බිඳී නැතිව යනවා. දැන් බිඳී වෙනස් වෙන තැන දුක්ඛ කියන තැනින් හඳුන්වනවා. හඬන්න වැළපෙන්න නෙමෙයි. මේ මම හඬා වැළපෙනවා දුකක් නේද කියන තැනින් හඳුනා ගන්න නෙමෙයි. කැමැති පරිදි අරමුණ පවතින්නේ සියලු සංකත හට අරගෙන බිඳී නැතිව යනවා. ඒ තමයි සුවෙන් හිටපු මම තරමක් හෝ දැන් ගිලන් වෙලා වේදනාවට දැනෙනවා. ශරීරය වගේ ස්කන්ධ පංචකයේ වගේම ගහකොළ ගේදර පටන් මේ සියල්ලත් හට අරගෙන බිඳී නැති වෙනවා. දි รา යනවා, කැඩෙනවා, බිඳෙනවා. ස්කන්ධ පංචකයේ රූපස්කන්ධයේ රෝගී වෙන තැන ප්‍රතිකාර කරා වගේ මනස සුවපත් කරගත්තා බෙහෙත් කරන ගම. ඒ වගේම බාහිර වස්තු වුණොත් කැඩෙන බිඳෙන තැන ප්‍රතිසංස්කරණය කළා. යම් විටක ද්‍රව්‍ය හොයාගන්න අපහසු වෙයි. ලෝකයේ යථා ස්වභාවය. පැලේ හිටියත් හිත සනසගෙන. ඔව් උත්සාහය ධෛර්යය තුල ධර්මානුකූලව තියෙනවා.
උට්ටාන විරියාදිගත එහි භෝගේ බාහබල පරිචිතෙහි සේදාවක් කීත්තෙහි ධම්මිකේ ධම්මලා දෙබෝගේ හෙව්ව උට්ටාන වීරේ දෑත බාහු බලයෙන් දහදිය මගුරු වගුරවල දහදිය මුගුරු වගුරවමින් ධර්මයේ පිහිටා ධර්මයේ තුලින් හෙව්වා. එහෙත් සංකතයි. සංස්කාර ලෝකයක් හට අරගෙන බිඳී නැතුව යනවා. සතර අපායේ ඉපදිලා අතීත සංසාර ගමනේ කොච්චර දුක් විඳින්නේ නැද්ද? මනුස්ස ලෝකේ අඩු ගානේ බිම වැටලා හිටියොත් මහමග හරි කවුරුව වතුර ටිකක් හරි තවමත් මුවට වත් කරાવી. මනුස්ස ලෝකේ තවමත් සත්පුරුසයි. නොබලා යන එකක් නැහැ. පැන් ටිකක් හරි මුවට වත් කරයි. මනුස්ස ලෝකේ. සතර අපායේ නරකයේ කොටස් 130යි ඉපදී දුක් විඳිනකොට. പ്രേත විශේෂ ඉපදිලා දුක් විඳිනකොට. අසුරනිකායේ දුක් විඳිනකොට. කවුරුනම් කෙසේනම් පිහිට වෙන්නද? සතර අපායේ එහෙම පිහිට වීමක් ලේසි වෙන්නේ නැහැ. තිරිසන් අපාය නම් අපි සමග ජීවත් වෙන සමහර සතුන්ට සැප කියලා දෙන්න පුළුවන්. ඒට වඩා පණුවන් ගැඩවිලන් ආදී වශයෙන් අපමණ සතුන් කෙසේනම් සතර අපායේ දුක තේරුම් ගන්නේ නැතුව සිටින්නද? මේ තමයි ජීවිතය යථාර්ථය. එහෙමනම් අර සැප කියපු සම්මුති අරමුණ කැමැති පරිදි පවතින්නේ නැති වෙනකොට එහි යථා ස්වභාවය උපාද ටිතිබංග ඔස්සේ හට අරගෙන බිඳී නැති වෙනකොට ප්‍රතිකර්ම කරගන්න. ඒ තෘෂ්ණාවෙන් උපාදානය කරගන්න එපා. තෘෂ්ණාව කියන තැන අර පටිගය, තරහව, ව්‍යාපාදයේ, කේන්තිය, ඊර්ෂ්‍යාව, බද්ධ වෛරය, පරිගැනීම මට අමතක කරන්න බෑ. මට බැන්න, මට දොස් කිව්වා, මගේ දේවල් උදුරගත්තා. මතකද ධම්මපදේ? අක්කොච්චිමං අවදිමං අජිනිමං අහාසිමේ යේතං උපනයහන්ති තේරම් වේසුපසම්මති. එහෙම හිතන තාක්කල් මට ගැහුව, මට බැන්න, මගේ දේවල් උදුරගත්ත, මගේ අයට, මගේ ප්‍රියයට මෙහෙම හිතන තාක්කල් කවදාවත් වෛරයෙන් බැහැර වෙන්නේ නැහැ. වෛරය සංසිඳෙන්නේ නැහැ. මේ తాවකාලික ලෝකයක් තුළ මේ ජීවිතය තුළ ගැටලු විසඳාගත යුතුයි. එහෙත් මතකයිනේ කාලියක් කිනීගේ කතාව නහි වේරේන වේරානි. වෛරය නිසා අනන්ත සංසාර ගමනේ කොච්චර කල් දුක් විඳද? මේ සම්මත ලෝකයේ තුල හිතින් හදාගත්ත සංස්කාර ධර්ම මතකයිනේ අරමුණු ඒව අකුසල ධර්ම බවට පත් කරගෙන එහෙත් හට අරගෙන බිඳී නැතුව යන ලෝකයක් තුල මොහොතකින් මේ සියල්ල අවසන් වෙන ලෝකයක් තුල මේව වෙනුවෙන් අකුසල කර්ම රැස් කරගෙන කෙලවරක් දකින්ට නැති මුලක් නොපෙනෙන දිගු සසර ගමනේ මොනතරම් කල් දුකක් හදා ගන්නවද කියලා ටිකක්වත් නුවණින් හතන්න. භාග්‍යවතුන් වහන්සේ මේ නාම රූප සූත්‍ර දේශනාව තුල පින්වත්නි මේ පැහැදිලි කරන්නේ එහෙමනම් මේ අපි කතා කළ සංයෝජනීය ධර්ම. ස්කන්ධ පංචකයේ සංයෝජනීය ධර්ම. සසරට බැඳ තමන සංයෝජන ධර්ම 10ක් දක්වලා තිබෙනවා. මම හිතනවා ශ්‍රාවක ඔබට මතකයට නගා ගන්න පුළුවන්. මා සංසුන්ව ඔබට මතක් කරන බලන්න මතකයට සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, කාමරාග, පටිඝ, රූපරාග, අරූපරාග, මාන, උද්ධච්ච, අවිජ්ජා. මේ තමයි දුකින් සමන්නාගත වූ මේ සසරට භවයේ සකස් වීමට බැඳ තබන සංයෝජන, දස සංයෝජන. සෝතාපන්න ස්වභාවයට පත් වෙනකොට පළමු සංයෝජන තුන වන පිළිවෙල කතාවෙහි සක්කාය දිට්ඨි, ස්කන්ධ පංචකය ස්වකීය කොට ගැනීම, මමයේ මාගේ කියන දිට්ඨියෙන් අල්ලා ගැනීම. ඒ සක්කාය දිට්ඨියත් බුද්ධ ආදී අටතැන්ගේ සැකේ නම් වූ විචිකිච්ඡාවත් ආරෂ්ඨාංග මාර්ගයෙන් තොරව සුවය විමුක්තිය පිණිස වෘත බැඳීම් වලට සිත පැවැත්වීම, ක්‍රියාවට නැංවීම සීලබ්බත පරාමාස. මෙන්න මේ සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස නම් වූ තුන් සංයෝජන මුළුමනින්ම උච්චින්න මූල තාලවත්තුක තල්ගසක් මුදුන් මුලින්ම ගලවලා කරටිය කඩලා දානවා වගේ නැවත හට නොගන්න මේ ස්කන්ධ පංචකය කෙරෙහි ඇතිවෙන්නා වූ මගේ මම වේ මගේ ආත්මය කියන උපාදානය මුළුමනින්ම බැහැර වෙන්න ඕනේ. පින්වත්නි මේ තමයි දස සංයෝජන. පළවෙනි සංයෝජන සෝතාපන්න වෙනකොට ශ්‍රෝතේ නම් කෙලස් ගලාගෙන යාම ශ්‍රෝතය. අන්නේ සෝතාපන්න නම් මේ කෙලස් ගලාගෙන යාම ජය ගන්නවා. හරියට උඩුගම් බලා පීනා ගියා වගේ ඒ ජය ගැනීම ශ්‍රෝතයේ ඉක්මවා යාම තමයි සෝතාපන්න වුනේ. එහෙමනම් අන්නේ ඒ සෝතාපන්න වෙන තෙක් ඒ පළමු සංයෝජන. ඊළඟට කාමරාග පටිඝ මේ දේවල් සංසිඳීමක් බවට පත් වෙනවා. සකදාගාමී වෙනකොට තදින් සංසිඳීමක් වෙනවා. එහෙත් මාත්‍ර වශයෙන් පවතිනවා. පස්පව් දස කුසල් බැහැර වෙන්නේ. අනාගාමී වෙනකොට කාමරාග පටිඝ මුළුමනින්ම බැහැර වෙනවා. අරහත්ත්වයේදී රූපරාග, අරූපරාග, මාන, උද්ධච්ච, අවිජ්ජා කියන ඉතිරි පහත් මුළුමනින් බැහැර වෙනවා. මේ සංයෝජනීය ධර්ම. මම ඔබට දැන් මේ ස්කන්ධ පංචකය මුල් කරගෙන ඇසට රූප, කණ්ඨ ශබ්ද වශයෙන් ෂඩ් ආයතන, අසාදී ෂඩ් ආයතනයන්ට රූපාදී ෂඩ් ආරම්මණයන්, චක්කු විඥාන, සෝත විඥාන ආදී ෂඩ්
විඥානයන් එකට සකස් වෙන තින්නම් සංගති පස්සෝ මේ එකට ස්පර්ශ වීමෙන් සකස් වෙන සැප දුක් මධ්‍යස්ථ නම් වූ මේ විඳීම් මේ සියල්ලම අනිච්ච දුක්ඛ අනාත්ත තිලක්ෂණ ධර්මයට යටත්ය කියන ධර්මානුකූල ඇසින් පෙන්눔 කළා. මේ අවබෝධයෙන් තොරව මෙන්න මෙහෙම වුණොත් මේක තමයි සංයෝජනීය ධර්ම වල අස්සාදයෙන් පමණක් මගේය මම වෙමි මගේ වසඟේ පාත් ගන්න පුළුවන් මම සතුටුයි මේක මගේ ලෝකය මේකම තමයි මම කියන්නේ මේ ආදී වශයෙන් ඉට්ඨා කන්තා මනාපා පිය රූපා කාම උපසංහිතා රජනීය ඇසෙන් රූප කනින් ශබ්ද වශයෙන් ඊට වඩන මන වඩන ප්‍රිය දැහි කාමයෙන් යුත් ඇලුම් කරන ඔබ සමහරට හිත කිව්වේ මගේ හිත බැඳුනා මට අමතක කරන්න බෑ ඒක මගේ ලෝකේ ඒක ලබන්න ඕනේ යම් තැනක සම්මුතිය හෝ තුල ඔබට හෙන්න පුළුවන් අම්මා කෙනෙකුට එහෙම ගැලපෙන්නේ ඔබ ওই වරදකට පෙළඹෙන්න පුළුවන් අපච්චි කෙනෙකුට විවාහක කෙනෙකුට දරුවෙකුට අඩුම තරමේ සත්පුරුෂ මිනිසෙකුට එහෙම නැත්තම් තථාගත බුදුරජාණන් වහන්සේ ටික ටිකවත් අවබෝධයෙන් සරණ ගිය ශ්‍රාවකයෙකුට ගැලපෙන්නේ නැහැ කියලා හිතුණත් එහෙ දැඩිව ගත්තොත් අර නිමිති අනුනිමිතිත් එක්ක අභාවිත හිතක් තිබුණොත් අපි මෙතෙක් පැහැදිලි කරගත්තා වගේ මන් දන්නේ මගේ හිත ඉල්ලනවා සම්මතයේ තුල වුණත් දහම තුල වුණත් ඒක වැරදුනාට හොඳින් බැරි නම් නරකින් හරි ඒක ගන්න එලිපිට බැරි නම් රහසින් හරි හිතලා බලන්න ඔබේ හිත බිඳීමකට ගැටීමකට පත් කරගන්න එපා බොහෝ පිරිසක් ප්‍රාණඝාත සොරකම් කාමීත්‍යාචාර බොරුකින් මදයට ප්‍රමාදයට හේතුන මත් වතුර රහමෙරාදී වශයෙන් ඇයි යමුනේ කියලා ඇහුවොත් නොදන්නව නෙමෙයි ජීවිතයේ යථාර්ථය ටික ටිකක්වත් බුද්ධ ශ්‍රාවක ශ්‍රාවිකාව මොනතරම් පුංචි කාලේ ඉඳලා මල් පිදූ දවසේ පටන් පහනක් දැල්ලූ මොහොතේ පටන් ජීවිතයේ යථාර්ථය දන්නවා එහෙත් අභාවිත හිත නිසා අවසානයේ රහසින් හෝ පාප සිද්ධ කළ අවසානයේ ඒ ඉදිරියට එනවා බලවත් ලෙස යටපත් වෙලා තිබෙන කෙලෙස් හැඳින්වීමේ අනුසය ඒ තමයි සංයෝජන ධර්ම බැහැර වෙන විට අවබෝධයෙන්ම නැති වෙන්නේ. එතන පාලනයක් නැතුනොත් ධර්මයේ තුල හික්මවා ගැනීමක් නැතුනොත් පරිඋත්ථාන වශයෙන් දැනෙන්න පටන් ගන්නවා. ධර්මයේ තුල හික්මුන් නැතුනොත් විතික්කම වශයෙන් ඒවා එළියට එනවා ක්‍රියාත්මක වෙනවා. ඒ වෙන්න පුළුවන්. ඒ නිසා භාවිත හිතක් තිබෙන විට පින්වත්නි මෙන්න මේ ලෙසින් අස්සාදය තුල සීලේ පිහිටල ලෝකයේ දැක්කට ප්‍රියයි කියලා අපි පැහැදිලි කරගත්තා. හට අරගෙන බිඳී නැතුව යනවා. ඉවෙනස් නැතන හඬන්න වැළපෙන්න නෙමෙයි. එහෙත් අවශ්‍ය විදිය ක්‍රියාත්මක කළා. ගත ගිලන් වුණත් ප්‍රතිකාර කරනවා හිත ගිලන් කරගන්නේ නැහැ. මනස සුවපත් පාත ගන්නවා. අවබෝධය තියෙනවා. එහෙම නොවුනොත් මෙන්න මේ දේ සිද්ධ වෙයි. චක්කුණා රූපන් දිස්සා පුට්ටෝ සමාන සුඛාය වේදනා පුට්ටෝ සමානෝ අභිනන්දති අභිවදති අජ්ජෝසායතිට්ඨති යං වේදේති තං සංජානාති යං සංජානාති තං විතක්කේති යං විතක්කේති තං පපංචේති මේ අදහස ඇසෙන් රූපයක් දැකලා සැප වේදනාවෙන් ඒ ස්පර්ශයට ගන්නවා සුඛා පුට්ඨෝ සමානෝ සුඛාය වේදනා පුට්ඨෝ සමානෝ සැපයි කියන වේදනාව මේක මමමයි මේ සැප මට ඕන විදිහට පාත් ගන්න පුළුවන් කියලා පුට්ඨෝ සමානෝ නිමිති අරගෙන Taman සමානත්වයට මට කියලා මගේ කියලා ගලප ගන්නවා දැන් අභිනන්දතිය ගැන සතුටු වෙනවා අභිවදතිය ගැන කියනවා ප්‍රාර්ථනා කරනවා මට ඒක මතක් වෙනවා මගේ හිත බැඳිලා ඒකමයි මට ඕනේ මේ සාමාන්‍ය ලෝකයාගේ අදහස් අජ්ජෝසායතිත්වයේ හිත මුලට ගන්නවා හිතේ මුල් තැනක් දෙනවා යං වේදේති තං විතං යමක් විඳිනවා නම් ඒක සංජානනය කරනවා අනුක්‍රමයෙන් හඳුනගන්න යං සංජානාති තං විතක්කේති සංජානනයට ගන්නකොට ගලප ගන්නකොට හඳුන ගන්නකොට හිතේ තියා ගන්නකොට මොකද වෙන්නේ විතර්කණයට එනවා මමද මගේද කැමැතිද නැද්ද කාම විපල්ලාස ආදී වශයෙන් දිට්ඨි විපල්ලාස ආදී වශයෙන් හිතට විතර්ක ගන්නවා යං විතක්කේති තම් පපංචේති ප්‍රපංච කිව්වේ තණ්හා මදමාන දිට්ඨීන්ට අනුගත වෙනවා දැන් මොකද වෙන්නේ මේ තමයි පින්වත්නි නාම අවිද්‍යාවෙන් සංඛාර සංඛාරයෙන් විඥාන විඥාණයෙන් අපි මේ සඳහන් කළ නාම රූප ස්කන්ධ පඤ්ඤ නාම රූප නිසා සලආයතන අසාදී සලආයතනෙන් ස්පර්ශයෙන් වේදනා සැප දුක් මධ්‍යස්ථ විඳින් වේදනාවෙන් තෘෂ්ණාවෙන් උපාදානෙන් භවයෙන් ඉපදීමෙන් නැවතත් ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස හැටියට දැක්වුවා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ මේ සංයෝජනීය ධර්ම. එතකොට අර සක්කාය දිට්ඨියෙන් සඳහන් කරපු ස්කන්ධ පංචකයේ පළවෙනි සංයෝජනයේ හැටියට එතන දැක්වුවා. මමයේ මාගේ කියන දෘෂ්ටිය එතන අරගෙන ස්කන්ධ පංචකයේ රූපස්කන්ධේ දැන් අසස් සංයෝජනීය ධර්මයක්, රූපය සංයෝජනීය ධර්මයක්, චක්කු විඥානයත් ස්පර්ශය සැප දුක් මධ්‍යස්ථ විඳින් අභාවිත හිත් වලට සංයෝජනීය ධර්ම. මේ කිසිවක කාමය නැහැ.
කාමයේ තියෙන්නේ කොහෙද? අනෝබෝධයෙන් යුතු අභාවිත පුද්ගල හිත්වල. සංකප්ප රාගෝ පිරිසස්ස කාමෝ නතේ කාමායා නිචිත්‍රානි ලෝකේ. මේ කිසිදු වස්තුවක කාමය නැහැ. නිකලෙස් උතුමෙක් රහත් උතුමෙක් හෝ භාවිත හිත් ඇති උතුමෙක් දකින වස්තුව හට අරගෙන බිඳී නැතිව යනවා. වර්ණ සටහන ආකාරයේ ලීලාව. හොඳයි. පඨවි ආදී ධාතුන්ගෙන් සමන්නාගත රූපය දකිනවා. හට අරගෙන බිඳී නැති වෙනවා. උද්‍යව්‍යයට යටත්. උද්‍යව්‍ය ඥාණයෙන් අවබෝධයෙන් ධම්මට්ඨිති ඥාණයෙන් විදර්ශනාවෙන් මෙනෙහි කරනවා. පච්චුප්පන්න ධර්මයක් හේතුන් ප්‍රත්‍ය කරගෙන සකස් වෙලා හේතුන්ගේ විසිරයාමෙන් නැති වෙනවා. අවබෝධය තිබෙනවා. විතරාගී උතුමෙක් රහත් උතුමෙක් භාවිත හිත් ඇති උතුමෙක් දකින ඒ වර්ණ සටහනම ඒ රූපයේම අභාවිත හිත් තිබෙන අසුතවා පුතුද්දඤ්ඤෝ අරියාණං අදස්සාවී අරිය ධම්මස්ස අකෝවිදෝ අරිය ධම්මේ අවිනීතෝ. ධර්මයේ තුල ඇහුවත් ලෝභ දෝෂ මොහ සංසිඳන ආකාරයෙන් සිත් නොපවත්තන. ඒ නිසාම ධර්මයේ තුල අදක්ෂයි අකෝවිදෝ. ධර්මයේ අවිනීතයි. හිත අයාලේ ගමන් කරනවා. මම කැමතියි. මට ඒකම ඕනේ. ඊළඟට අකමැති අරමුණේ ගැටෙනවා. ලෝභ දෝෂ මොහයන්ට සමන්නාගත වෙනවා. අන්න ඒ අභාවිත අසෘතවත් අය අර වර්ණ සටහන අර රූපය කොහොමද දකින්නේ? කාමයෙන් දකිනවා. ඇසෙන් ඒ රූපය කාමයෙන් දකිනවා. හිත කුල්මත් කරන්න. ඉටු වඩන මන වඩන ප්‍රියදය කාමයෙන් ඇලුම් කරන. යම් විටක අභාවිත හිත ඇට සැකිල්ල දෙස පවා කාමයෙන් බලන්න පුළුවනි. නුවණින් කල්පනා කොට බලන්න. සම්මතේ පවා අපවිත්‍රයි කියපු දේ. සම්මතේ පවා අසෝබනයි කියපු දේ. සම්මතේ පවා දුගඳයි කියපු දේ. සම්මතේ පවා පිළිකුල් කියපු දේ පවා කාමයෙන් යුක්තව බලපු හා හැසිරෙන කාම ලෝකයේ පවතිනවා. එනිසායි භාගතුන් වහන්සේ දේශනාල කැමැති අරමුණේ දැඩිව ඇලීම අවිජ්ජා වගේම සිතේ ඇතිවන සියුම් වන කුල්මත් ගතිය කාම රාගය නම් වූ අට්ටි කංකලූපමා කාමා තිනික්කූපමා කාමා මංස පේසූපමා කාමා. කාමයෝ නම් ඇට සැකිල්ලක් බඳිය. කාමයෝ නම් මස් නැති ලොහුඹුවක් බඳිය. කාමයෝ නම් දෙපැත්ත ගිනිගත් මැද අපවිත්‍ර තැවරුණු ගිනි හුලක් බඳිය. කාමයෝ නම් හරියට රත් වෙච්චි ගිනි අඟුරු වලක් බඳිය. ආදී වශයෙන් කාමයේ ආදීනව පෙන්වම් කළා. පින්වත්නි, මේ සිත සසර ස්වභාවය ගැන නුවණින් මෙනෙහි කළොත් ස්කන්ධ පංචකයේ රූපස්කන්ධයේ ඔස්සේම සංයෝජනීය ධර්මයක් නොවෙන්නට භාවිත හිත් ඇති විරාගී උතුමෝ රහත් උතුමෝ අපි හඳුනාගත්තොත් කල්යාණ පෝතුජ්ජන කියලා. තාම සෝතාපන්න නොවුනත් කල්යාණ පෝතුජ්ජන ලෙසින් ඒ රූපය, ශබ්දය, ආග්‍රහණීය රස, ස්පර්ශ, සිතුවිලි දැක ගන්නට පුළුවන්කම ලැබුණොත් විරාගී දහම තුල අපි හිත පුරුදු කරනවා. ලෞකික ලෝකයේ තුල ඔබ අකර්මණ්‍ය වෙන්නේ නැහැ. විසාකා මහෝපාසිකාව අනේ පිළිසිතානන් මතකයි සෝවාන් මාර්ගාදීන් ඉහළට ගමන් කළා. ලෞකික ලෝකයේ තුල සුවපත් වූ ජීවිත ගත කළා. කේමෝ මග්ගෝ සෝවතිකෝ පීති ගමනියෝ. ජාති ජරා ව්‍යාධි මරණ ආදියට බියක් නොවි අවබෝධයෙන් සුවසේ නිරාමිස ප්‍රීතිමත් ගමන. එහෙමනම් මේ නාම රූප සූත්‍ර දේශනාවෙන් සඳහන් කළ සංයෝජනීය ධර්මවල අසාදයෙන් පමණක් අනෝබෝධයෙන් නැවත නැවත මෙනෙහි කරොත් ස්කන්ධ පංචකය තුල අනුගත වෙලාම සිටිනවා. අවසානයේ පටිච්ච සමුප්පාද ධර්මයේ ඔස්සේ නැවත භවය, ජාතිය, ජරා මරණ ශෝක පරිදේව සකස් වෙන. ගහක මුලෙන් අතුපතුර වැඩිලා නැවත නැවත වැඩෙනවා වගේ පොළවේ රසයේ ඕජාව අරගෙන කාමාදී අරමුණු දුන්නොත් ඒ තුලින් දේශ මොහ සකස් වුනොත් භවය වැඩිම ගහ වැඩිම වගේ. එහෙත් මුල සිඳ දැම්මොත් අතුපතර වැඩෙන්න ගහ වැඩෙන්න පුළුවන් කමක් නැහැ. අවිද්‍යාව බැහැර කළොත් අවිද්‍යා පත්‍ය සංඛාරා ආදී වශයෙන් නාම රූප ධර්මයන්ගේ ශේවීම ජීවිතය හට අරගෙන බිඳී නැතිව යනෝ උපාදානය කරගන්නේ කියන ස්කන්ධ පංචකයේ යථා ස්වභාවය අවබෝධ කරගන්න පුළුවනි. වේලාව අවසන්. ගැඹුරු ධමයක් සරල වදනින් හිතන්නට යයි දේශනා කළා. දෙසූ අපටත් ඇසූ ඔබටත් ඊතා ඉක්මන් අවස්ථාවකම ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයෙන් අමා නිවන් පිණසම උපකාරක ධර්ම පෙළක්ම වේවායි ඊ타මත් කරුණාවෙන් අදිෂ්ඨාන කරනවා, ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු. ධර්මදේශනාවේ දායකත්වයන් සිහිපත් කිරීමට අවසරයි. මධ්‍යවේල පදිංචිව සිටි MD සේන මහත්මයා 2018 මේ මාසයේ 5 වෙනි දින පරලෝ සැපත්ව අදට වසර 4ක් පිරීම නිමිත්තෙන් එතුමාට නිවන් සුව පතා එතුමා සිහිපත් කොට එතුමාගේ භව ගමන සාර්ථක වේවායි ප්‍රාර්ථනා කිරීම, ඒ වගේම සුජීවත්ව සිටින කරුණාවතී මෑණියන් ප්‍රධාන පවුලේ සියලු දෙනාට නිදුක් නිරෝගී සුව චිරජීවනය ප්‍රාර්ථනා කිරීම, එච්.ඒ. අමරසේන, කේ සේනානායක යන බිරිඳගේ දෙමෝපියන් ප්‍රධාන
පවුලේ සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවය චිරජීවනය ප්‍රාර්ථනා කිරීම මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින රශ්මිලා සවින්දී දියණියට ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම අරමුණු කර ධර්මදේශනාවේ දායකත්වයට එක්වන්නේ 223 පත්තිනිගොඩ දෝපේ බෙන්තොට පදිංචි එම්.ඩී. කීර්ති කුමාර පුතණුවන් එච්.ඒ. රසිකා ලක්මාලි ලේලිය රශ්මිලා රෙද්මි පෙත්මි මතීෂ මුණුබුරු මිනිබිරියන් ස්වර්ණා සන්ධ්‍යා දූවරු සුදත් විජේසිරි බෑනාවරු දුලංකා චමෝද් සයුරි යන මුණුබුරු මිනිබිරියන් ප්‍රධාන සියලු දෙනා මේ අය දායකත්වයට එක්වන්නේ බෙන්තොට දෝපේ පත්තිනිගොඩ 223 නිවසේ සිටයි. 2022 මැයි මාසයේ 5 වෙනි දිනට උපන්දිනයේ යෙදෙන අද දවසේ උපන්දිනය සමරන 12 බණ්ඩාරනායක මාවත පානදුර පදිංචි එන් සරච්චන්ද්‍ර මෙන්ඩිස් ආදරණීය ස්වාමියාට තුනරුවනේ පිහිට සියලුම දෙවියන්ගේ රැකවරණය නිරෝගී සුවය සමග සුබ උපන්දිනයක් වේවායි ප්‍රාර්ථනා කිරීම සෙත ශාන්තිය ප්‍රාර්ථනා කිරීම ඒ වගේම ගෞරවනීය දේශකයන්න් වහන්සේට නිදුක් නිරෝගී සුව චිරජීවනය ප්‍රාර්ථනා කිරීමත් ධර්ම ශ්‍රවණය කළ ඔබ සැමට නිදුක් නිරෝගී සුව චිරජීවනය ප්‍රාර්ථනා කරමින් ධර්මදේශනාවේ දායකත්වයෙන් කටයුතු කරන්නේ අද දවසේදී උපන්දිනය සමරන එන් සරච්චන්ද්‍ර මෙන්ඩිස් මහතාගේ ආදරණීය බිරිඳ සුජාතාද සිල්වා මහත්මිය ඒ වගේම ඉරෝෂ් පුතණුවන් සමග සෝනල් ලේලිය සදේශානි දියණිය සමග ඩිලාන් බෑනනුවන් සහ තරුල් මුණුපුරා ප්‍රධාන පවුලේ සියලු දෙනා මේ අය දායකත්වයට එක්වන්නේ පානදුර බණ්ඩාරනායක මාවත 12 නිවසේ සිටයි. මීළඟට මා ඉතාම ගෞරවයෙන් ආරාධනා කරනවා ගෞරවනීය ස්වාමින් වහන්සේට පුණ්‍යානුමෝදනාව සඳහා. මේ ආකාරයෙන් ඔබ විසින් සිතෙන් සකස් කළා වූ මේ කුසල ධර්මය පුණ්‍යානුමෝදනාවක් ලෙසින් අනුමෝදන් කරන්නට පුළුවනි. දායකත්වයේ ඉසළු පින්වත් ඔබ සියලු දෙනා නමින් ඉහත නම් සඳහන් කළ අයුරින් මිය ගිය සියලු ඥාතීත්වය සිතට සිහියට නගාගෙන ඒ හැම ඥාතීන් නමිනුත් මුළු ලොවටම ශාන්තිය සැලසෙන්න. පුණ්‍යානුමෝදනා ලබන සියලු දෙවියන්ගේ ආශිර්වාදය ආරක්ෂාව රැකවරණය නොමදව සැලසේවා. එම දෙවියෝ ධර්මාබෝධය ලබා සැනසෙත්වායි දෙවියනට පින්පතාත් සාදු කියන්න. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ලෝක ශාසනං. හැම දිනාටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයෙන් අමා නිවන් පිණසම උපනිශ්‍රය වේවා. ධර්මදේශනයේ පැවැත් වූ ගෞරවනීය දේශකයන්න් වහන්සේ බත්තරමුල්ල පන්නිපිටිය පාරේ සිරි සුදස්සනාරාම සදහම් සෙනසුනේහි ප්‍රධාන අනුශාසක පූජ්‍යපාද ආචාර්ය මිරිස්සේ ධම්මික ස්වාමින් වහන්සේයි. අපි උන්වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය සාදුකාරයක් දී ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. මෙවැනි ධර්මදේශනයක දායකත්වය ලබා ගැනීමට ඔබත් කැමති නම් ඔබට පිළිවන් අපිට කතා කරන්න අපේ දුරකථන අංකය 0112 69 71 40. මෙම ධර්මදේශනය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයේ YouTube නාලිකාව ඔස්සේත් ඔබට සවන් දෙන්නට පිළිවන්. මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණය කළ ඔබට සම්මා සම්බුදු සරණයි.